ශ්‍රී ලාංකේය බෞද්ධයන්ගේ අභිමානය හෙළදීප ටීවී සැමට හිතසුව පිණිස සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස් ශවන කාලෝ අයං භදන්තා ධම්මස් ශවන කාලෝ අයං භදන්තා ධම්මස් ශවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යෝ හවේ දාරෝ බික්ඛෝ යුඤ්ජිත බුද්ධ ශාසනේ සෝයිමං ලෝකං පබාසේති අබ්භා මුත්තෝව චන්දිමා තී බණහන්ට සූදානම් වෙන කාරුණික පින්වතුනි, අපි හැමදෙනාම මේ අවස්ථාවේදී බලාපොරොත්තු වන්නේ අද මේ පින්කමෙහි ප්‍රධාන දායකත්වයේ දරලා කටයුතු කරන්නේ ඔයත්තන්ගේ හාමුදුරුවෝ. කලවාන උකුලේගම ඓතිහාසික ශ්‍රී සුමන ගල්ලෙන් පිරිවෙන් මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය නිදහස්ගම කල්යාණ සිරි හාමුදුරුවෝ. ඒකම මුදිත ලක්මාල් සහෝදරයා, ඒ වගේම ශාමලී කුමාරි සහෝදරිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින් පින්කමේ අරමුණත් සුවිශේෂයි. ඒ තමයි අද අපේ හාමුදුරුවන්ගේ උපන්දිනය. ඒ උපන්දිනයේ වෙනුවෙන් තමයි අද මේ විශේෂ පින්කම මේ විදිහට සිද්ධ කරනු ලබන්නේ. ඉතින් ධර්ම දේශනාවට పూర్වේනුත් අපේ හාමුදුරුවන්ට සුබ උපන්දිනයක් වේවා කියලා අපි හදවතින් ආශිර්වාද කරමු. ඒකම මේ පින්කමට සමගාමීව විශේෂ ආශිර්වාදයන් සිද්ධ කරනවා. ඒ තමයි මේ විහාරවාසී පොඩි හාමුදුරුවන් වහන්සේලා සියලු දෙනාටම විශේෂයෙන් අද මේ පින්කම සිද්ධ කරලා ආශිර්වාද කරනවා. ඒකම කේ ගුණවතී ආදරණීය මෑණියන්ට මේ ඉදිරිපිට වාඩි වෙලා ඉන්නවා. අපේ කල්යාණ සිරි හාමුදුරුවන්ගේ ආදරණීය අම්මටත් ආශිර්වාද කරනවා. ඒ වගේම තාත්තට ආශිර්වාද කරනවා. ශාමලී කුමාරි මහත්මිය, හේමාලි මහත්මිය, මුදිත ලක්මාල් මහත්මයා, ප්‍රදීප් චාමල්, අසංග සමීර, හසිනි මහත්මිය, සඳමාලි, මේ පවුලේ සහෝදර සහෝදරියෝ මේ හැම දිනාටමත් ආශිර්වාද කරනවා. ඒ වගේම අතිගෞරවනීය කරවිට සුජාත නායක හාමුදුරුවන්ට, ඒ වගේම අතිගෞරවනීය දෙල්වල මුදිත නායක හාමුදුරුවන්ට, ඒ වගේම අපේ කල්යාණ සිරි හාමුදුරුවොත් එක්ක කල්යාණ මිත්‍රත්වයෙන් කටයුතු කරන අපේ අතිගෞරවනීය නොරගල්ලේ සෝරත හාමුදුරුවෝ, පනගම මෛත්‍රී වංශ හාමුදුරුවෝ,
ඒ වගේම මගේ නමක් තියෙනවා. දිමුල්වල අරිය ධම්ම හාමුදුරුවෝ. ඒ වගේම අපේ මේ අවස්ථාවටත් සම්බන්ධ වෙච්ච කරවිට පඤ්ඤාදස්සි හාමුදුරුවෝ. ඒ වගේම දෙල්ගොඩ ජිනසිරි හාමුදුරුවෝ යන හාමුදුරුවරුන්ට ආශිර්වාද කරනවා. ඒකම මේ කලවාන කුකුලේගම ඓතිහාසික ශ්‍රී සුමන ගල්ලෙන් විහාරස්ත ඒකාබද්ධ මහා දායක සභාවේ හැමෝටමත් ආශිර්වාද කරනවා. ඒ වගේම අයගම උඩුගල ශ්‍රී ධර්මරක්ෂිතාරාම විහාරස්ත දායක සභාවේ සියලු දෙනාටත් ආශිර්වාද කරනවා. නිකගොඩ හේන්‍යාය ශ්‍රී ධර්ම ප්‍රදීපාරාම විහාරස්ත දායක සභාවේ සියලු දෙනාටත් ඒ වගේම කලවාන දෙල්ගොඩ ශ්‍රී විපස්සනා භාවනා මධ්‍යස්ථාන විහාරස්ත දායක සභාවේ සියලු දෙනාටත් සියලු ලෝකවාසීන්ටත් ආශිර්වාද කරලා අද මේ පින්කම සිද්ධ වෙනවා. ඒකම විශේෂයෙන් පුණ්‍යානුමෝදනා වන් සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. වෛද්‍ය ශිරෝමණී පූජ්‍යපාද පනාපොළ සිරිනන්ද ගුරුදේවයන් වහන්සේට. ඒ වගේම මාවෙල පේමානන්ද ලොකු හාමුදුරුවන්ට. ඒ වගේම නවදගල සීවලී අතිගෞරවනීය ලොකු හාමුදුරුවන්ට. ඒ වගේම අම්මගේ පැත්තෙනුත් තාත්තගේ පැත්තෙනුත් මිය පරලොව ගිය සියලු දෙනාටත් පින් අනුමෝදන් කරලා අද මේ පින්කම මේ විදිහට සිද්ධ කෙරෙනවා. ඉතින් අද හාමුදුරුවන්ගේ උපන්දිනේ සිහිපත් කරලා හාමුදුරුවන්ට ආශිර්වාද කරන්න ඔබ තෝරගත්තේ ධර්මදේශනාමය පින්කම. අම්මා මූලික ස්ථානේ තබාගෙන සහෝදර සහෝදරියොත් එකතු වෙලා ඒ වගේම මෙතෙන්ට සම්බන්ධ සියලු විහාරස්ථානවල දායකයෝ කීප දෙනෙක් පමණ සම්බන්ධ වෙලා අද මේ මහා පින්කම මේ විදිහට සිද්ධ කෙරෙනවා. ඉතින් අද හාමුදුරුවන්ගේ 34 වෙනි උපන්දිනේ. හාමුදුරුවෝ පැවිදි වුණේ 2000 අවුරුද්දේ. මහාන වෙලා දැන් අවුරුදු කීයක් වෙනවද? 21ක් වෙනවා. මේ කුකුලේගම කියන මේ මෙතන තිබුණේ මහ ගල් ගොඩක් විතරයි. මේ ස්ථානයට හාමුදුරුවෝ පැමිණිලා අවුරුදු 15ක් වෙනවා. දැන් මං හිතන්නේ දායකයින්ට හරි සතුටු ඇති. අවුරුදු 15ක කුකුලේගමට හාමුදුරුවෝ කරපු සේවය. ඒ වගේම පැවිදි වෙලා අවුරුදු 21ක් වැනි පුංචි කාල සීමාවක් තුල අපේ හාමුදුරුවෝ කරපු කාර්යභාරය. ඒ වගේම උන්වහන්සේ මේ කුකුලේගම මේ පන්සලට ඇවිල්ලා මේට අවුරුදු 6කට කලින් මේ ස්ථානයේ පිරිවෙනක් ආරම්භ කළා. ඒ පිරිවෙනට අවුරුදු 6යි. හැබැයි අද වෙනකොට අපේ හාමුදුරුවන්ගේ ශිෂ්‍යෝම 35 නමක් මේ පිරිවෙන් විහාරස්ථානයේ වැඩ ඉන්නවා. ඒ වගේම උසස් අධ්‍යාපනය ප්‍රාචීන පඬිත විභාග සිද්ධ කරන පොඩි හාමුදුරුවරු 7 නමක් මේ අවුරුදු 5ට උන්වහන්සේ නිර්මාණය කරලා තියෙනවා. මේවර ගමේ අය නිතර දකින නිසා සමහර විටක ලොකු වටිනාකමක් නැති වෙන්න පුළුවන්. හැබැයි පැත්තක ඉන්න අපිට මේවා හරි පුදුමයි. ඒ විතරද? හාමුදුරුවෝ මේ කලවාන ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේකම් හාමුදුරුවෝ. සියලු දහම් පාසල් තියෙන්නේ උන්වහන්සේගේ බාරේ. මේ දවස්වල කොරෝනා දහම් පාසල් නැවතිලා නැහැ. දැන් අපේ නැහැ. කෙරෙන්නේ. හැබැයි මේ කලවානේ වැඩ කෙරෙනවා. ඒ තමයි අපේ කල්යාණ සිරි හාමුදුරුවන්ගේ නායකත්වය. පිරිවෙනක් කිව්වට පිරිවෙනක්ම පමණක් නෙවෙයි. එයත් සුපේසල ශික්ෂාකාමී විනයදර පොඩි හාමුදුරුවරු නිර්මාණය කරන හදන හොඳ පිරිවෙනක්. වටිනා පිරිවෙනක්. ඒ අතින් අපිට හරි සතුටු වෙන්න පුළුවන්. ඊටාම සතුටු වෙන්න පුළුවන්. හරි ලස්සනට හාමුදුරුවෝ මේ පිරිවෙන් විහාරස්ථානයත් මොකක් කරනවා? පවත්වගෙන යනවා.
ඉතින් මෙතන ඉන්නේ ගොඩක් තාත්තලා අම්මලා ඔබ දන්නවා ගෙදර ඉන්න එක දරුවා දෙන්න ඔබ කොයිතරම් අමාරුවෙන්ද පාලනය කරගෙන පවත්වගෙන යන්නේ කියන කාරණේ. අපේ හාමුදුරුවෝ ඔය සියලු කටයුතුත් සිද්ධ කරන ගමන් පොඩි හාමුදුරුවෝ 35 නමක් බලා ගන්නවා. ඉතින් ඇත්තටම ඒ සියලු කටයුතු වලට ලොකුම හයිය තමයි කවුද? දායක ඔබ. මොකද ඔබේ මේ සහාය නැතුව හාමුදුරුවන්ට තනියෙන් මේ කටයුතු සිද්ධ කරන්න පුළුවන්. පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඔබේ නොබද දායකත්වය මේ හැම කටයුත්තකටම හම්බුණා. ඒ නිසා අද හාමුදුරුවෝ සාසනික වශයෙන්ුත් සමාජීය වශයෙන්ුත් විශාල සේවාවක් කරගෙන ලොකු ගමනක් යනවා. පැවිදි වෙලා අවුරුදු 21යි මේ ස්ථානයට පැමිණිලා අවුරුදු 15යි. පිරිවෙන ආරම්භ කරලා අවුරුදු 6යි. මේ ගමන් මගමන් ඔය මතක් කළේ. ඇත්තටම ඔබ හොඳටම දන්න කාරණයක් තමයි අපේ හාමුදුරුවෝ පැමිණි ගමන සතුටුදායක ගමනක් නෙමෙයි. ආව කරදර බාධක කම්කටොළු අසීමාන්තිකයි. ඊයේ රාත්‍රියේත් පැය ගාණක් ඔය ගැන මා එක්ක මතක් කළා. දුක් විඳගෙන ආපු ගමනක්. එහෙම නේද අම්මා? අම්මා සාක්ෂි. මේ පවුලේ දරුවෝ හැමෝම එහෙමයි. අම්මා මේ හැම දරුවෙකුටම යෝධ හෙවණැල්ලක් වෙලා පස්සෙන් හිටියා. ඒ නිසාද හැම දරුවෙක්ම එකවන්ව ඒකනේ වටින්නේ. හාමුදුරුවෝ මහාන උනායි කියලා පවුලෙන් අයින් උනේ නැහැ. කවුරුත් ගැන හොයලා බැලුවා. ඒ වගේමයි සහෝදර සහෝදරියෝ හැමෝමත් හාමුදුරුවෝ ගැන හොයලා බැලුවා. කවුරුත් එකවන්ව ලස්සන ගමනක් අද යනවා. මං හිතන්නේ අද ඒ සුන්දර ලස්සන ගමන ඔබ යන්නේ එදා ජීවිතේ විඳ දුක නිසා. හරිම සතුටින් අද ඒ පිළිබඳව අපි සිහිපත් කරන්නේ. හාමුදුරුවන්ගේ 34 වෙනි උපන්දිනයේ සිහිපත් කෙරෙන අද දවසේ අපි හාමුදුරුවන්ට ආශිර්වාද කරලයි මේ සියලු පින්කම් සිද්ධ කෙරෙන්නේ. අවුරුදු 34ට මං හිතන්නේ ඔය මහා ලොකු නම් ගිය නායක හාමුදුරු කෙනෙක්වත් නොකරන වැඩ කොටසක් අපේ හාමුදුරුවෝ සිද්ධ කරලා තියෙනවා. සුත්ත නිපාතේ සූත්‍ර දේශනාවක් එනවා නම නාලක සූත්‍රය. බුදුහාමුදුරුවෝ නාලක හාමුදුරුවන්ගේ වයස අවුරුදු 7යි. පුංචි නාලක හාමුදුරුවෝ. නාලක හාමුදුරුවන්ට බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා නාලක ඔය පොඩි වතුර පාරක් නම් වෙන්න එපා. මහ ගඟක් වෙන්න කිව්වා. මොකද්ද කිව්වේ? පොඩි වතුර පාරක් වෙන්න එපයි කිව්වා. මොකක් වෙන්න කිව්වද? මහ ගඟක් වෙන්න කිව්වා. නාලක සූත්‍රේ. මොකද්ද මේ කිව්වේ? පොඩි වතුර පාරවල් ඔයගොල්ලෝ දැකලා තියෙනවා. අපි උදාහරණයකට දිය ඇල්ලක් ගමු. දිය ඇල්ලක මහ ගොඩක් වතුර නැහැ. තියෙන්නේ ටිකයි. හැබැයි දිය ඇල්ල උඩින් වැටෙනකොට අපිට ගොඩක් සද්ද ඇහෙනවා මහා ගොඩක් වතුර තියනවා වගේ. හැබැයි ළඟට ගිහිල්ලා බලනකොට එහෙම මහ ගොඩක් වතුර නැහැ. ගලාගෙන යන තනින් පහලින් බැලුවොත් බොහොම පොඩි වතුර ප්‍රමාණයක් තියෙන්නේ. මොකද්ද මේ බුදුහාමුදුරුවෝ නාලක හාමුදුරුවන්ට මහ ගඟක් වෙන්න කිව්වේ? පොඩි වතුර පාරක් නොවේ. මෙන්න හේතුව. පොඩි වතුර පාරට ආරම්භයක් තියෙනවා, අවසානයක් තියෙනවද? අවසානයක් නැහැ. දිය ඇල්ලකට උනත් එහෙමයි. ආරම්භයක් ඇත, හැබැයි අවසානයක් නැත. මහ ගඟකට එහෙමද? ආරම්භයක් ඇත, අවසානික අරමුණකොත් මහ ගඟකට තියෙනවද නැද්ද? තියෙනවා. මහ ගඟකට අවසානෙකොත් තියෙනවා.
දියැලෙන් කෙරෙන වැඩ අඩුයි. මහා ගඟ කරන වැඩ ගොඩයි. දියැලෙන් වැව් පිරෙන්නේ නැහැ. දියැලෙන් කුඹුරු වැස් වැද්දෙන්නෙත් නැහැ. දියැලෙන් විදුලිය නිෂ්පාදනය වෙන්නෙත් නැහැ. මහා ගඟක් කොයිතරම් වැව් පුරවනවද? කොයිතරම්නම් කුඹුරු වලට වතුර දෙනවද? කොයිතරම්නම් විදුලිය නිෂ්පාදනය කරනවද? අපි උදාහරණයකට ගමුකෝ මහවැලි ගඟ. මේ රත්නපුර කඳුකරෙන් පටන් ගන්න ගඟ නුවර පැත්තට ගිහිල්ලා එහෙන් මයංගනේ පැත්තට ගිහිල්ලා ආයේ පොළොන්නරුව පැත්තට ගිහිල්ලා ත්‍රිකුණාමලෙන් මුහුදට වැටෙන්නේ. ඔය යන ගමන පුරාවට කොයි තරම්නම් කාර්යයක් ඔය මහවැලි ගඟ සිද්ධ කරනවද? කල්පනා කරලා බලන්න. දියැල්ල එහෙම නැහැ. මං ඔබෙන් ඇහුවොත් ඇයි බුදුහාමුදුරුවෝ නාලක හාමුදුරුවන්ට මහ ගඟක් වෙන්න කිව්වේ පොඩි වතුර පාරක් නොවේ? මොකද හිතෙන්නේ? ලොකු කතාවක් ඔය කිව්වේ සරලව. මොකද්ද කතාව? මහ ගඟක් ලබන අත්දැකීම් ගොඩයි. පොඩි ගඟක් ලබන අත්දැකීම් නෑ, ටිකයි. ඇතරම අපේ කල්යාණ සිරි හාමුදුරුවෝ අර බුදුහාමුදුරුවෝ මතක් කරපු විදිහට පෙන්නලා දීපු විදිහට පොඩි දොළපාරක්ද මහ ගඟක්ද? මහ ගඟක්. දැන් නිකන් හිතලා බලන්නකෝ. මහ වැලි ගඟ. ඔය වස්ගමුව කැලෑවස්සෙන් ගලාගෙන එනවා. හරි ලස්සනයි. කැලෑවේ ඉන්න සත්තු සිව්පාව කොහෙට දෙන්නේ? ගඟට එනවා. මොකට දෙන්නේ? වතුර බොන්න. ඒ අයගේ අවශ්‍යතාවලට එනවා. ගඟ දන්නේ නැද්ද සතා සිව්පාව පිළිබඳව? හොඳට දන්නවා. මම මේ දැන් කියන්නේ ගඟ ගැනද? නෑ නෑ. ජීවත් වෙනකොට අපිත් දැනගන්න ඕනි මොකද්ද? මේකා හොඳ එකා මේකා නරක එකා කියන එක. තේරුණාද කියනද? ගඟට විවිධාකාරයේ මිනිස්සුත් එනවා. මොකටද ගඟට මිනිස්සු එන්නේ? නාන්න එනවා. වතුර බොන්න එනවා. විවිධ කටයුතු වලට එනවා. නේද? නාන්න ගියාමත් විවිධ ක්‍රම වලට නානවනේ. සමහරු දේශීය ක්‍රමයට නානවා. සමහරු විදේශීය ක්‍රමයට නානවා. වත නිර්වත කියන එක ගඟ හොඳට දන්නවා. ගඟ හොඳට දන්නවා. ගඟ ගැන නෙවෙයි මම මේ කියන්නේ. ජීවිතය ගැන. මේව මොනවද? අත්දැකීම්. ලාභ වෙනවා ගඟට. අතු ගංගා ඇවිල්ලා මහ ගඟට එකතු වෙනවා. කොයිලාවකවත් ගඟ උඩ පනිනවද? දඟලනවද? මට ලාභයක් වුණා කියලා. නෑ. එයා පාඩුවේ ගලාගෙන යනවා. අලාභ වෙනවා ගඟට. තේරුණා? ඇයි? වෙනත් ඇල මාර්ග හරහා වතුර ගඟෙන් ගන්නවා. පාඩුනාය කියලා ගඟ කොයි වෙලාවකවත් කලබල වෙනවද? නෑ. තමන්ගේ පාඩුවේ තමන්ගේ අරමුණට ගඟ ගලාගෙන යනවා. මම මේ කියන්නේ ගඟ ගැනද එතකොට? කියන්නේ ගඟ ගැන තමයි. හැබැයි මේ කියන්නේ මොකක් ගැනද? අපි කාගෙත් ජීවිත කතා ගැන. අපි කාගෙත් ජීවිත කතා එහෙමයි. එනිසා කල්යාණ සිරි හාමුදුරුවන්ගේ ගමනත් එහෙමයි. සුළුපටු නෑ. කාලය පොඩි, වයසින් පොඩි. හැබැයි හාමුදුරුවෝ විවිධ හැලහැප්පීම් මත ගිය ගමන ඉතා විශාලයි. කරපු සේවයත්, කරන සේවයත්, කරන්න බලාපොරොත්තු වෙන සේවයත් එහෙමයි. ඒ මිනිස්සු තමයි මිනිස්සෙක් හැටියට ජීවත් වුණා වෙන්නේ. ජීවත් වෙන කාලේ. එනිසා හාමුදුරුවෝ යන මේ ගමනට ඔබ උදව් කරලා කරන්නෙත් මහා පිංකමක්. ඒක සුළුපටු නෑ. ඒක සරල පිංකමක් නෙමෙයි. කළගුණ දන්න අපි කොහමද හාමුදුරුවන්ට ආශිර්වාද නොකර ඉන්නේ? උපන් දිනේ දවසේ. කළගුණ දන්න මිනිස්සු හැම විටම හාමුදුරුවන්ට ශක්තියක් වෙමින් කොහෙන්ද ඉන්නේ? පසුපසින් ඉන්නවා. අදත් අපි මේ සිද්ධ කරන්නේ අපේ හාමුදුරුවන්ට එහෙම යන ගමනට දිරිදීමේ උදාර පින්කමක්.
පින්වතුනි අපි කරන හැම දෙයකම ප්‍රතිඵල අපිට ලැබෙනවා. හොඳ කළොත් හොඳ ප්‍රතිඵලත් නරක කළොත් මොනවද? නරක ප්‍රතිඵලත්. මොකද අපිට නොපෙනෙන බලවේගයක් හැම විටම කාගේ පස්සෙන් දෙන්නේ? අපි පස්සෙන් එනවා. ජන කවිය කියනවා දිය යට කිඹුලා දිය මතු පිට ඔරුව වෙතේ ගන් දිය මතින් පැදගෙන සීරුවට යතේ දෙපසින් මහ වනය දැකලා සුසුම්ලතේ තොටුපළ දැන මෙ මං යහතින් ගමන් යතේ. මේකේ අදහස අපිට එකපාරට බැලු බැල්මට එන්නේ නැහැ. අපි පදෙන් පදේ අරන් බැලුවොත් දිය යට කිඹුලා දිය මතු පිට ඔරුව වෙතේ. සංකල්ප රූපයක් මවාගත්තන් හරි වතුර උඩ ඔරුවක් තියෙනවා. ඔරුවේ අපි ඉන්නවා. හැබැයි අපිට නොපෙනෙන වතුර යට කවුද ඉන්නවා කියන්නේ? කිඹුලෙක් ඉන්නවා. ඇත්තටම ජන කවිය මේ කිව්වේ ඉන්න කිඹුලෙක් ගැනද? නෑ. මොකක්ද එහෙනම්? අපිට නොපෙනෙන කර්ම ශක්තිය වතුරෙන් මතුවෙලා අපිව දැහැගන්න බලාගෙන ඉන්නවා. කොයි වෙලේ කර්ම ශක්තිය ඉස්මතු වෙලා අපිට මේ ගමන නවත්ත ගන්න සිද්ධ වෙයිද කියන්න අපි දන්නේ නැහැ. කොයිතරම් කැමති වුණත් අකමැති වුණත් එදාට අපිට යන්න සිද්ධ වෙනවද නැද්ද? යන්න සිද්ධ වෙනවා. කවිය කිව්වේ එකයි දිය යට කිඹුලා දිය මතු පිට ඔරුව වෙතේ. කාරණේ එහෙම වුණාට ගන්දිය මතින් පැදගෙන සීරුවට යතේ. අපි අපේ ගමන ගන්දිය මතින් පැදගෙන මොකද කරන්නේ? බොහොම සීරුවට යනවා. වැඩ කරනවා. දෙපසින් මහ වනය දැකලා සුසුම්ලතේ. ඔය ගමන අපි ඔහොම යද්දී සුසුම්ලන කාරණත් අපිට ජීවිතේ එනවා. සුසුම්ලනවා කිව්වේ හෝල්ලනවා. සතුටු වෙනවා, දුක් වෙනවා. දැන් කවිය අපිට බැලු බැල්මට පේන්නේ ගඟ දෙපස පේන දේවල් දැකලා හූල්ලන විදියයි. නමුත් මේ කිව්වේ ඒ විදිහ ගැන නෙවෙයි. මොකද්ද? ජීවිතේ අපිට මුහුණ දෙන්න වෙන කාරණා පිළිබඳ. අපි කවුරුත් බුදුහාමුදුරුවෝ දේශනා කරපු විදිහට අටලෝ දහමකට ජීවිතේ මුහුණ දෙනවා. ලාභ අලාභ, යස ආයස, නිന്ദා ප්‍රශංසා, සැප දුක. හොඳ හතරකුත් තියෙනවා. ඒ වගේම නරක හතරකුත් තියෙනවා. දෙපසින් මහා වනය දැකලා සුසුම්ලතේ. මේ ගමන අපි යද්දි අපිටත් ආන් එහෙම සුසුම්ලන කාරණා ජීවිතේ මුණ ගැහෙනවා. හැබැයි කවිය කියනවා තොටුපළ දැන මෙ මං යහතින් ගමන් යතේ. මොකද්ද තොටුපළ? බැලු බැල්මට පේන්නේ ඔරුව නවත්තන තොටුපළ වගේ. හැබැයි ඒ ගැන නෙවෙයි කවිය මේ කියන්නේ. මේ සංසාර ගමනේ නවාතැන වෙච්ච තොටුපළ. මොකක්ද ඒ තොටුපළ? ඒ තමයි නිවන. කවිය කියනවා තොටුපළ දැන මෙ මං යහතින් ගමන් යතේ. ආන් වචනයක් තියෙනවා යහතින්. එහෙනම් තොටුපළ හරියට තෝරගන්න ඕනි. ඒ කියන්නේ නිවන. ගමන ආවට ගියාට ගිහිල්ලා හරියන්නේ නැහැ. කොහොම වෙන්න ඕනිද? යහතින් යන ගමනක් වෙන්න ඕනි. ඒ කියන්නේ හොඳ වැඩත් එක්ක යන ගමනක් වෙන්න ඕනි. එහෙම නොවුනොත් දිය යට කිඹුලා කොයි වෙලේ උඩට මතුවෙලා අපිව දැහැගනීද කියන්න අපි දන්නේ නැහැ. අද
හාමුදුරුවන්ගේ උපන්දිනයේ වෙනුවෙන් සිද්ධ කෙරෙන පින්කමේදී ඔබ මේ පන්සලට ඇවිල්ලා සිද්ධ කරන්නේ හාමුදුරුවන්ට ආශිර්වාද කරලා අර තොටුපළ වෙච්ච නිවනට ලං වෙන්න පුළුවන් හොඳ පින්කමක්. ඒක අපි කවුරුත් තේරුම් ගන්න ඕනි. තේරුම් අරගෙන මේ පිනෙහි වටිනාකම හාමුදුරුවන්ට ආශිර්වාදය මෙන්ම අපිත් ජීවිතේට මොකක් කරගන්න ඕනි? එකතු කරගන්න ඕනි. සංසාර ගමනක ඉන්න අපි අපේ නවාතැන වෙච්ච තොටුපළ එහෙම නැත්නම් උතුම් වූ නිවනට අපිත් මඟ හදාගන්න ඕනි. එහෙම නැති වුණොත් මේ ලබාගත්තු මනුස්ස ජීවිතේ අපිත් මිය යන්න සිද්ධ වෙන්නේ පරාද වෙච්ච මිනිස්සු විදිහටයි. පෙර දෙනවද ලබාගත්තු මනුස්ස ජීවිතේ ජයග්‍රහණය කරනවාද කියන එක කවුද තීරණය කරන්න ඕනේ? තමන් විසින් තීරණය කරන්න ඕනි. මේ ගමන මේ විදිහට අපි යද්දී අර මම කලින් මතක් කරපු විදිහට කම්පා නොවි එන හැම අභියෝගයක්ම ජයගෙන ජීවිතයට මුහුණ දීමේ ශක්තිය කාටද තියෙන්න ඕනේ? අපිට තියෙන්න ඕනේ. පන්සලේ හාමුදුරුවෝ විදිහට ආදර්ශයෙන් අපේ හාමුදුරුවෝ ඔබට ඒක පෙන්නලා දීලා තියෙනවා. ගොඩක් අය හීන මවන්නේ බාහිරින් අපිට කරලා දෙනකම් කෙරෙනකම්. කල්පනා කරලා බලන්න. ලෝකේ ජයගත්ත මිනිස්සු බාහිරින් ගෙනත් දීලා කවුරු හෝ කරලා දීලා ස්ථාවර ගොඩනගලා දෙනකම් බලා හිටපු මිනිස්සු නෙවෙයි. තොටුපළ දැනගෙන අපි මේ යන ගමනේ මේ ලැබපු මනුස්ස ජීවිතේ පරාද වෙන්න හොඳ නෑ. දිනන්න ඕනේ. දිනනවායි කියන එකෙන් මෙතන අදහස් කරන්නේ ලෞකිකවත් දිනන්න ඕනි. අනිත් පැත්තෙන් ලෝකෝත්තරවත් දිනන්න ඕනි. ඒ කියන්නේ යන තැනකටත් වඩා අපි හදාගන්න ඕනි. දැන් දිව්‍ය ලෝකෙත් සමහර දෙවිවරු දිව්‍ය සැප විඳිමින් ඉන්නවා. දන්නේම නෑ දිව්‍ය ආයුෂ ඉවරයි. ඊළඟට උපදින්නේ දිව්‍ය ආයුෂ කෙලවර වෙලා අපායි. මොකද යාගේ ඉරණම තීරණය වෙලා තියෙන්නේ කර්මානුරූපීව ඊළඟට කොහෙටද? අපායට. සමහර මිනිස්සුත් එහෙමයි. අපි ජීවත් වෙනවා. අපිත් ජීවත් වෙන්නම් වාලේ දන්නේම නෑ බිය ගිහිල්ලා කොහෙද උපදින්නේ? නොදැනීම සමහරුත් මිය ගිහිල්ලා කොහෙට වැල්ලද? අපාගත වෙලා. සමහර දෙවිවරු ඉන්නවලු දිව්‍ය ලෝකේ. ඒ අය දිව්‍ය ආයුෂයේ දිව්‍ය ලෝකේ ඉවර වෙනකොට ප්‍රීති වෙනවා, සතුටු වෙනවා. ඇයි? එයා දන්නවා මම මේ දිව්‍ය ලෝකෙන් ආයුෂ කෙලවර වෙන්නේ පහලට වැටෙන්නේ එහෙම නෙමෙයි. කොහෙටද? මීට ඉහළ දිව්‍ය ලෝකයක මොකක් වෙන්නද? ප්‍රතිසන්දිය ලබන්න කියන කාරණේ. ඒ නිසා එයා මොකක් වෙනවද? සතුටු වෙනවා. දැන් අපිත් මේ මනුස්සාත්ම භාවය ලබලා තියෙනවනේ. ලබපු මනුස්සාත්ම භාවයේ කෙලවර මෙතනිනුත් පහලට වැටෙන තැනකට නම් වැටෙන්නේ. ඒ කියන්නේ ත්‍රිසංගත ආත්මයකට, പ്രേත ආත්මයකට, අපාය වගේ තැනකට නම් අපි කල්පනා කරලා බලන්න වෙනවා. මොකද්ද? මේ ලැබපු මනුස්සාත්මේ අපි මොනවද කළේ කියන කාරණේ. අර බණ පොතේ එන විදිහට ධම්මික උපාසකතුමා තමන් මිය යනකොට දකිනවා තමන් මිය ගිහිල්ලා කොහෙද උපදින්නේ කියන එක. මොකද ඒ දිව්‍ය ලෝක වලින් දෙවිවරු ආරාධනා කරනවා කොහෙට එන්න කියලාද? එන්න අපේ දිව්‍ය ලෝකයට කියලා.
අන් එතෙන්ට නම් මේ ජීවත් වෙන කාලේ මග හදාගන්නේ අපි අන් සාර්ථක මිනිස්සෙක් විදිහට අපිට ජීවත් වුණා වෙන්න පුළුවන්. සමහර දෙවිවරු දිව්‍ය ආයුෂ කෙලවර වෙලා බෙන් අඬන. මොකද ඒගොල්ලන්ට නිමිති පහළ වෙනවා, දාඩිය දානවා, වස්ත්‍ර අපිරිසිදු වෙනවා, දුර්වර්ණ වෙනවා. මෙන්න අඬන. එතකොට දිව්‍ය ලෝකේ ඉන්න සියලු දෙවිවරු එකතු වෙලා අර අඬන දිව්‍ය පුත්‍රයා ළඟට ඇවිල්ලා කියනවා කලබල වෙන්න එපා. උපදින්න ගිහිල්ලා කොහෙද? සුගතියෙහි. දෙවිවරු සුගතිය විදිහට දැක්කේ කොහෙද? මේ මනුස්ස ලෝකය. කරගන්න පින්කම් කරගෙන ආයි කොහෙන්ද? දිව්‍ය ලෝකයට එන්න. මෙතෙන්ටත් නෙමෙයි. මීට ඉහළ දිව්‍ය ලෝකවල උත්පත්තිය ලබන්න මොකක් කරගන්නද? පින්කම් සිද්ධ කරගන්න. තමන්ගෙන් ප්‍රශ්න කරගන්න. අපි කොහේ ඉඳලා එන්නේ නැතිද? අපි මොකටද ආවේ? නරක වැඩ කරලා, පව් වැඩ කරලා ජීවිතේ විනාශ කරගන්න නෙවෙයි. මොකටද එහෙනම්? හොඳ වැඩ කරගෙන ආයි කොහේ යන්නද? දිව්‍ය ලෝකේ යන්න ආවේ. නිවන් දක්නා තෙක් ගමන සුබ කරගන්න නම් අපාගත ආදී තත්වයන්ටපත් නොවෙන්න නම් මෙබඳු හොඳ වැඩ ජීවිතේ අපි සිද්ධ කරගන්න ඕනි. ඒකයි මම මතක් කළේ ලැබපු මනුස්ස ජීවිතේට වටිනාකම් එකතු කරගන්න කවුද දැනගන්න ඕනේ? අපි දැනගන්න ඕනේ. හැම කෙනෙකුටම හැම කෙනෙක්ගේම ජීවිතේට වටිනාකමක් තියෙනවා. සමහර අම්බල තාත්තලා කියනවා වයසට යනකොට අපි දැන් වටින්නේ නැහැ කියලා. එහෙම නේද? එහෙම නැහැ. මේ මනුස්ස ආත්මයක් ලබනවා කියන එකම සරල කාරණාවක් නෙවෙයි. දවසක් මේ ඉන්නා වගේ පොඩි පුතෙකුට ප්‍රශ්නයක් ඇති වුණා. මොකද්ද ප්‍රශ්නේ? හැමෝගෙම ජීවිතවලට තියෙන වටිනාකම. ළමයාට ඇති වෙච්ච ප්‍රශ්නේ තමයි මගේ වටිනාකම කීයද? ප්‍රශ්නේ ඇහුවේ ළමයා ගිහිල්ලා සීයාගෙන්. සීයේ කියන්නකො මගේ වටිනාකම කීයද? මොකද හැම දෙයකම මිලක් තියෙනවා. මටත් තියෙන්න එපා මිලක්. සීයා කිව්වා ඔව් පුතේ පුතාටත් වටිනාකමක් තියෙනවා කියලා. එහෙනම් කීයද සීයේ ගාන මගේ? දැන් ඉතින් සීයා දෙන්න එපා උත්තරය. සීයා ළමයට මිලක් දුන්නේ නැහැ. සීයා ළඟ තිබුණ ගලක් පුතේ. ඒ ගල දුන්න සීයා ළමයා අතට. පුතා මේ වෙලෙන්දෝ කීප දෙනෙක් හම්බ වෙලා මේකේ මිල අහගෙන එන්නකො. ළමයා ගත්ත ගල දුවගෙන ගියා. ගෙල්ලා පළමුවම ළමයා හම්බ වෙනවා දොඩම් වෙලෙන්දෙක්. ඔහුට මේ ගල දීලා ඔහුගෙන් අහනවා අංකල් කීයද මේකේ මිල? පුතාට මම මේකට දොඩම් ගෙඩි 200ක් දෙන්න. මේක දෙන්න මට. බෑනේ. සීයා කිව්වා මේක මොකක් කරන්න එපා කියලා. විකුණන්න එපා කිව්වා. මිල අහගෙනයි එන්න කිව්වේ. ඔහු දොඩම් වෙලෙන්දගෙන් අර ගල ගත්තා. ඊළඟ වෙලෙන්ද ගාවට ගියා. ඊළඟ වෙලෙන්දා එළවලු වෙලෙන්දෙක්. එයත් මේක බැලුවා. බලලා කිව්වා පුතාට මම මේකට එළවලු ගෝනියක්ම දෙන්නම්. බෑනේ අංකල් මේක විකුණන්න එපා කිව්වා. එතනිනුත් ගත්ත ගල. අපේ කතාවේ තුන්වෙනි වෙලෙන්දා ඔහු රන් ආභරණ වෙලෙන්දෙක්. ඔහුටත් මේක ගිහින් දුන්නා. බැලුවා පාටින් හොඳයි. යම් වටිනාකමක් තියෙන බව ඔහුට තේරුණා. ඔහු කිව්වා පුතා මේකට මට මුදලින් ලක්ෂයක් දෙන්න පුළුවන්. බෑනේ අංකල්. සීයා කිව්වේ මේක විකුණන්න එපා මිලහන් එන්න. එතනිනුත් ඒක අරගෙන එන්න හදනකොට රන් ආභරණ වෙළඳ සැලේ වෙළඳ කියනවලු මුදල විතරක් නෙමෙයි
බං ඕකට රත්තරන් මාලත් දෙකක් දෙන්න. ඒත් ඔහු දුන්නේ නැහැ. අපේ කතාවේ අවසන් වෙලෙන්ද ළඟට යනවා පොඩි එකා. අර ගලත් අරගෙන. අර පොඩි එකා අර අවසන් වෙලෙන්ද වෙච්ච අපේ කතාවේ මැණික් වෙලෙන්දට මේ ගල දුන්නා. ඔහු බැලුවා. බලපුවම් මේක වටිනා මැණිකක්. ඔහු කියනවා පුතා මම සන්තක තියෙන සියලු ධනය පුතාට දුන්නත් මේ මැණිකේ වටිනාකම මට දෙන්න බෑ. එතරම් වටිනා මැණිකක් මේක. මේ දවස්වල රත්නපුරේ හම්බ වෙන්නේ මෙහෙම ඒවනේ. ඒකයි මම මේ කතාව කිව්වේ. ළමයා ගත්ත ගල වික්කේ නෑ. ආපහු දිව්වා කවුරු ළඟටද? සීයා ළඟට. දුන්නා සීයාට ගල. සීයේ දැන්වත් කියන්නකො මොකද්ද? මගේ වටිනාකම කීයද? ඇයි පුතේ දැන් ඔය හම්බුනේ? නෑනේ සීයේ. ඒ කිව්වේ මේකේ වටිනාකමනේ. ඒක මට වැඩක් නෑ. මට ඕනි කාගේ වටිනාකමද? මගේ වටිනාකම. සීයා කිව්වා පුතාගේ වටිනාකමත් ඔය කතාව අස්සෙන්ම හම්බ වෙලා තියෙනවා. ඒ කිව්වේ සීයේ. පොතේ කෙනෙක් කෙනෙක්ට වටිනාකම් දෙන්නේ ඒ කෙනා අපිව කොහමද? හඳුනා ගන්න හැටියටයි. අරතරන් වටිනා මැණික දොඩම් වෙලෙන්ද හඳුනාගත්තේ දොඩම් ගෙඩි කීයටද? 12යි. දුසීමයි. එළවලු වෙලෙන්ද හඳුනාගත්තේ කීයද? එළවලු ගෝණියයි. රන් ආභරණ වෙළඳ සැලේ වෙලෙන්ද හඳුනාගත්තේ කීයද? මුදලින් ලක්ෂයයි. හැබැයි නියම තැනට යනකොට ඒක මිල කරන්න බෑ. අපේ ජීවිතෙත් එහෙමයි. කතාව කිව්වේ මේකටයි. මොකටද? මේ ජීවිතේ අපිට හම්බුනේ එක එක්කෙනා ළඟ අඩු මිලට විකිනෙන්න නෙමෙයි. ජීවිතේ වටිනාකම හදාගන්න කවුද දැනගන්න ඕනේ? අපි දැනගන්න ඕනේ. අපි කාගෙත් ජීවිත වටිනවා. අඩු මිලට විකිනෙන්න එපා. ළමයි මතක තියාගන්න ඕනේ. පොඩි හාමුදුරුවන්ලා මතක තියෙන්න ඕනේ. අපේ වටිනාකම හැදෙන්නේ අපි අද හොඳට ඉගෙන ගත්තොත්. මේ ගමන මේ විදිහට යද්දි මං අර අපේ කල්යාණ සිරි හාමුදුරුවෝ ගැන මතක් කරපු විදිහට එන බාධක ගැටලු කරදර අනන්ත ප්‍රමාණයි. එන හැම ගැටලුවක් බාධාවක්ම ජයගෙන අරමුණට යන්න කවුද දැනගන්න ඕනේ? අපි දැනගන්න ඕනේ. ඔබ අහලා ඇති රාජාලිය කියන කුරුල්ලා ප්‍රමාණයෙන් විශාලයි. ඔය රාජාලිය කියන කුරුල්ලට අභියෝගයක් දෙන සතෙක් තමයි කපුටා. අතාරින්නේ. කතාවේ සඳහන් වෙන්නේ ඉගිලෙන රාජාලියගේ පිට උඩ වහලා තමයි කපුටා කොටන්නේ. දැන් රාජාලිය මොකද කරන්නේ? කොටන්නේත් බෙල්ලට. රාජාලිය කරන්නේ හැකිතාක් ඉක්මනින් වේගෙන් පියාඹගෙන කොහෙට යනවලුද? ඉහළ අහසට යනවා. වේදනාව විඳ දරාගෙන මොකද කරන්නේ? ඉහළ අහසට යනවා. කපුටට ඒ ගැන අවබෝධයක් නැහැ. එයා මොකද කරන්නේ? එයා කේන්තියෙන් රාජාලියගේ බෙල්ලට කොට ඉන්නවා. රාජාලිය ඉහළ අහසට යනකොට හුළඟේ වේගය වැඩි. ඒ වේගවත් හුළඟේ රාජාලියට පියාඹන්න පුළුවන්, කපුටට පියාඹන්න බෑ. ආන් එතෙන්දි රාජාලියගෙන් කපුටව අතහැරෙනවා. අතහැරිච්ච තැන කපුටට අර ඉහළ අහකාසේ තනියෙන් පියාඹන්න සිද්ධ වෙනවා. දැන් පියාඹන්න පුළුවන්ද? පියාඹ ගන්න බෑ. ඇයි? ඒ අහසේ උඩු ගුවන කපුටට හුරු නෑ. කපුට ගියේ රාජාලිය විනාශ කරන්න. දැන් විනාශ වුණේ කවුද? මං ඒ කතාවෙනුත් ඔබට දෙන පාඩම.
මේ ගමන අපි පියවරින් පියවර ඉහළට යද්දී අර කපුට වගේම අපේ බෙල්ලටත් කොටන්න බලන් ඉන්නේ උන් ඉන්නවා. වැටිලා බෑ. වේදනාව දුක විඳ දරාගෙන අපි කොහෙටද යන්න ඕනේ? ඉහළට යන්න ඕනේ. හරියට අපේ හාමුදුරුවෝ මේ ගමන ගියා වගේ. හාමුදුරුවෝ ඒ සියලු වේදනා විඳ දරාගෙන හාමුදුරුවන්ගේ ගමන ලස්සනට යනවා. අපිට බොහෝ පාඩම් මේ කතාස්සෙත් මේ හැම කතාවක්ම හාමුදුරුවන්ගේ ජීවිතයට ගලපලා ගන්නත් තියනවද නැද්ද? තියනවා. වැටෙන දේවල් ගොඩයි පිටට ගමන යද්දී. ඒ වගේම තවත් කතාවක් තියෙනවා. වයසක බූරුවෙක් මේක ඇවිල්ලා බූරු කතාවක්. තමන්ගේ වත්තේ ඇවිදගෙන යද්දී වැටෙනවා පාළු ළිඳකට. බෝරුවත් වයසයි ළිඳත් පාළුයි. සේවකයෝ කිව්වා ප්‍රධානියට ඇවිල්ලා සර් අර වයසක බූරුව ආන් ළිඳේ. ප්‍රධානියා බැලුවා ළිඳෙන් වැඩක් නැහැ. ඕක පාළු ළිඳක්නේ. බූරුවගෙන් වැඩකුත් නැහැ උත් වයසයි. ඔය වත්තේ තියෙනවානේ කොළ රොඩු, කුණු රොඩු දාන්න ගෙනල්ලා ළිඳට දාලා බූරුවත් එක්කම වහලා දාන්න කිව්වා. සේවකයෝ ප්‍රධානියාගේ අන ක්‍රියාත්මක කළා. කොළ රොඩු, කුණු රොඩු ගෙනල්ලා කොහෙටද දාන්නේ? ළිඳට දානවා. බූරුව ළිඳ ඇතුලේ ඉඳලා දැන් බලාගෙන ඉන්නවා. වැටෙනවා මොනවද? කොළ, කුණු රොඩු. දැන් මේක බූරුවා වුණත් ඔක අපේ සමහර බූරුවන්ට තේරෙන්නේ නැහැ. මේ බූරුවට තේරුණා. මොකද්ද තේරුනේ? බලාගෙන හිටියොත් හරියන්නේ නැහැ. බලාගෙන හිටියොත් වෙන්නේ මොකද්ද? කොළ රොඩු වලට වැහිලා මැරිලා යන්න. බූරුවා මොකද කළේ? වැටෙන කොළ රොඩු ගසා දමමින් ඒ මත නැගී හිටියා. සේවකයෝ ටිකක් වෙලා ගිහිල්ලා බැලුවා බූරුවා වැහිලාද? නෑ. ඌ හොඳට ඉන්නවා. සේවකින්ට ඒකෙන් වැඩක් නෑනේ. ඉහලින් ලැබිච්ච අන සේවකයෝ ක්‍රියාත්මක කළා. ළිඳ පිරුණා. බූරුවා නිකම්ම උඩට ආවා. ඌගේ ගමන පිටත් වෙලා යන්න ගියා. ඒ කතාවත් ඉවරයි. දැන් පාඩම. මොකද්ද පාඩම? මේ ගමන අපිත් යද්දී අපේ පිට උඩටත් වැටෙන කරදර බාධක ඕනි තරම් තියෙනවද නැද්ද? තියෙනවා. ඒ සියලු කරදර බාධක ජයගෙන මොකද කරන්න ඕන? අපිත් අපේ අරමුණට අපි වැඩ කරන්න ඕනි. පෙරදිලා බෑ. මම ඒකයි කිව්වේ මේ ජීවිතේ අපිට හම්බුනේ පරාද වෙන්නද? පරාද වෙන්න නෙවෙයි. මේ සියලු කටයුතු සාර්ථකව සිද්ධ කරගන්න නම් දැනුමෙන්ම පුළුවන් කමක් නැහැ. දැන් ඔය කතා අහගෙන කතා ඉගෙනගෙන දැනුමෙන් මේ සියල්ල ජය ගන්න හදනවා නම් දැනුමෙන් හැමදේම දිනන්න බෑ. ජීවිතේ දිනන්න නම් මොකක් තියෙන්න ඕනේද? බුද්ධිය තියෙන්න ඕනේ. ඒක ඊළඟ පියවර තමයි මොකද්ද? ප්‍රඥාව. තේරුණා නේද කියන දේ? දැන් අපි හිතනවා දන්නව නම් ඔක්කොම පුළුවන්. එහෙම පුළුවන්. එහෙම බෑ. ඒ නිසා ඔබට මම මතක් කරන්නේ මේ සියලු කාරණා මතක තියාගෙන ජීවිතයට අරගෙන බුද්ධියට තැන දීලා මොකක් කරන්න ඕනේද? වැඩ කරන්න ඕනි. එහෙම වුණොත් තමයි අපිට ජීවිතේ දිනන්න පුළුවන්කම ලැබෙන්නේ. බලන්න. ඔබ දන්නවා සතර පෙර නිමිති. මොනවද සතර පෙර නිමිති? මහල්ලෙක්, ලෙඩෙක්, මලමිනිය, පැවිදිරුවක්. කවුද පුතා මේ පෙර නිමිති හතර දැක්කේ? බෝසතාණන් වහන්සේ. අපි ඔය පෙර නිමිති හතර පිළිබඳ අහන ප්‍රශ්නවලටත් උත්තර ලියලා තියෙනව නේද? ලකුණු අරන් තියෙනවා. එහෙමනේ නේද? දැන් මම මෙහෙම ඇහුවොත් ඔය මහල්ලෙක්, ලෙඩෙක්, මලමිනියක්, පැවිදිරුවක් කියන පෙර නිමිති හතර දැක්ක එකම ඉන්දියානුවා බෝසතාණන් වහන්සේද?
ඇයි අනිත් මිනිස්සු දැක්කේ නැද්ද? දැක්කා. හැබැයි දැක්කට හිතුවේ නෑ. මොකද්ද හිතුවේ නැත්තේ? මාත් වයසට යනවා. මාත් ලෙඩ වෙනවා. මාත් මැරෙනවා. කල්පනා කළේ නෑ. බෝසතාණන් වහන්සේ එක ගැඹුරින් හිතුවා. ඒ නිසා බුදු කෙනෙක් ලෝකේ නිර්මාණය වුණා. කවුද පුතේ අර ඇපල් ගෙඩියක් ගහකින් වැටෙනවා බලන් හිටපුගෙන? ගුරුත්වාකර්ෂණය හොයාගත්තේ අයිසෙක් නිව්ටන්. මිනිහා ගහක් යට වාඩි වෙලා බලන් ඉන්නකොට මිනිහා දැක්ක නැට්ටෙන් ගැලවෙච්ච ඇපල් ගෙඩිය කොහෙ වැටෙනවද? මිනිහා කල්පනා කළා ඇයි මේක උඩ නොගියේ? ඇයි මේක බිම වැන්නේ? දැන් අපි දැකලා නැද්ද ගහෙන් පොල් වැටෙනවා? ගහෙන් අඹ වැටෙනවා? දැකලා තියෙනවා. හැබැයි අපි කවුරුත් ඒ ගැන හිතුවේ නැහැ. අයිසෙක් නිව්ටන් මේ පිළිබඳව ගැඹුරින් හිතුවා. ප්‍රතිඵලය නව සොයා ගැනීමක්. මොකද්ද සොයා ගැනීම? ගුරුත්වාකර්ෂණය. ඒකයි මං කිව්වේ දැනගෙන හිටියාට දැනුම තිබුණාට විතරක් වැඩක් නැහැ. මොකක් වෙන්න ඕනේද? අලුතෙන් හිතන්න ඕනේ. අලුතෙන් හිතපු මිනිස්සු තමයි ලෝකේ දිනලා තියෙන්නේ. අපිත් ලෝකේ දිනන්න නම් මොකක් වෙන්න ඕනේද? අලුතින් හිතන්න ඕනේ. අද ලෝකේ ක්‍රියාත්මක සංකල්පය තමයි ඉන්ටර්නැෂනල් වචනේ. ඉන්ටර්නැෂනල් කියන වචනේ තේරුම ජාත්‍යන්තර. ජාත්‍යන්තරයට අපිත් යන්න නම් ජාත්‍යන්තර කියන්නේ ජාතීන් අතර. අනෙකුත් ජාතීන් අතරට අපිත් යන්න නම් අපිට තියෙන්න ඕනි අපේ ජාතිකත්වය. අපේකම නැතුව අපිට පුළුවන් ද ජාත්‍යන්තරයට යන්න? තේරුණාද කියනද? අපේකම් එක්කයි අපි ජාත්‍යන්තරයට යන්න ඕනේ. මම මේ කාරණේ කියන්නේ වෙන හේතුවක් නිසා නෙමෙයි. අපේ හාමුදුරු අපේ කම රැකගෙන කොහෙට යන්නද මේ මග හදන්නේ? ජාත්‍යන්තරයට යන්න මග හදනවා. ඔබ අහලා තියෙනවා විශ්ව ගම්මාන කියන සංකල්පය. ග්ලෝබල් විලේජ් කියලා කියනවා. අද ලෝකේ ක්‍රියාත්මක සංකල්පය. විශ්ව ගම්මාන ග්ලෝබල් විලේජ්. විශ්ව ගම්මාන කියන සංකල්පයට එහෙම නැත්නම් විශ්ව ගම්මානයට යන්න නම් අපි හිස්සතින් ගිහිල්ලා හරියනවද? හරියන්නේ නැහැ. අපි අපේ දෑ අරගෙන යන්න ඕනේ. අපේ දෑ අරගෙන ලෝකයට යන්න තමයි අපේ හාමුදුරුවෝ මේ සියලු කටයුතු සිද්ධ කරන්නේ. අපේ හාමුදුරුවන්ගේ උපන්දිනයේ වෙනුවෙන් හාමුදුරුවෝ මේ කරගෙන යන සියලු කටයුතු වලට ශක්තියක් දෙන්නයි ආශිර්වාද පිණිසයි අද අපි මේ පින්කම සිද්ධ කරලා බලාපොරොත්තු වෙන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා යෝහවේ දහරෝ බික්කෝ යුංජත බුද්ධ ශාසනේ සෝයිමං ලෝකං පබාසේති අබ්බා මුත්තෝ චන්දිමා. චන්දිමා කිව්වේ කාටද? චන්දිමා කියන්නේ හඳට. අබ්බා මුත්තෝ චන්දිමා. වලා කුලින් මිදුණු හඳ මොකක් වෙනවද? බබලනවා. හඳ හැම වෙලෙම බබලනවා. හැබැයි හඳ බබලනවා අපිට පෙනෙන්නේ නැහැ මොනවයින් වැහුණාමද? වලාකුළු වලින් වැහුණාම. අපේ හිතත් ආන් ඒ වගේ. හිතත් හැම වෙලාවෙම ප්‍රබාස්වරයි බබලනවා. හැබැයි කෙලෙස් වලින් වැහුණාම හිතේ බැබලීමත් මොකද වෙන්නේ? පේන්නේ නැහැ. එසා බුදුහාමුදුරුව පෙන්නලා දෙනවා යෝ හවේ දහරෝ බික්කෝ. දහරෝ බික්කෝ කියලා කිව්වේ පොඩි හාමුදුරුව. හාමුදුරුව පුංචි කියලා කවදාවත් අපිට නොසලකා හරින්න පුළුවන්. නොසලකා හරින්න පුළුවන් කමක් නැහැ. අපේ කල්යාණ සිරි හාමුදුරුවන්ගේ වයසත් අවුරුදු 34යි. තාම ලොකු වයසක් නැහැ. හැබැයි හාමුදුරුව පොඩි හාමුදුරුවරු ගණනාවක් රැක බලාගෙන යොංජත බුද්ධ ශාසනේ මොකද කරන්නේ? මේ ශාසනික කටයුතු සිද්ධ කරන. උන්වහන්සේ කරන ලොකුම මෙහෙය ඒක. මොකද පොඩි හාමුදුරු කෙනෙක් වුණත් හදන්නම් වාලේ හදන හාමුදුරු නමක් නෙමෙයි. බොහොම විනයගරුක. දැන් ඔබ දකින්න ඇති මෙතන මේ කටයුතු සූදානම් වෙද්දී උන්වහන්සේලා ඇවිල්ලා
උදව් කරපු විදිය සුපේසල ශික්ෂාකාමී පොඩි හාමුදුරුවරු පිරිසක් හදන හාමුදුරු නමක්. කවුද? කල්යාණසිරි හාමුදුරුව. සා භික්ෂුව පොඩි කියලා කොයි වෙලාවකවත් අපිට පැත්තකට දාන්න පුළුවන් බෑ. ආන්ගේ කාර්ය මනාව තේරුම් අරගෙන පරපටි බද්දා මේ ජීවිකාති පබ්බ ජිතේන අබින්හං පච්ච වෙක්කිතබ්බං මාගේ ජීවිතය නිරන්තරයෙන් අනුන් සඳහාම කැප වූවක් කියන එක තේරුම් අරගෙන අපේ හාමුදුරුවෝ කටයුතු කරනවා. ආන්ගේ යන ගමනට ශක්තියක්, සහයෝගයක්, ආශිර්වාදයක් ලබා දෙන්න තමයි මම ඔබට පෙන්නලා දෙන්න උත්සාහ ගත්තේ. හාමුදුරුවෝ නොවැටී යන මේ ගමනෙන් එන හැම අභියෝගයක්ම ජයග්‍රහණය කරගෙන ආදර්ශ අපිත් අරගෙන අපේ ජීවිතත් එතෙන්ට අපි අරගෙන යමු. ඒ පාඩමයි ඔබට දෙන්න උත්සාහ ගත්තේ. ඒ විදිහට සිහිපත් කරමින් අද හාමුදුරුවන්ගේ 34 වෙනි උපන්දිනය පැවිදි වෙලා අවුරුදු 21ක් වෙනවා. මේ පන්සලට ඇවිල්ලා අවුරුදු 15ක් වෙනවා. ඉතින් මේ සියලු කාරණා ඉදිරිපත් කරගෙන හාමුදුරුවන්ට ආශිර්වාද කරලා අද මේ පින්කම සිද්ධ කළා. ඉතින් මේ සිද්ධ කරගත්තු සියලු පින් බලෙන් අපි කවුරුත් එකතු වෙලා හාමුදුරුවන්ට අද උපන්දිනේ කලවාන කුකුලේගම ඓතිහාසික ශ්‍රී සුමන ගල්ලෙන් පිරිවෙන් මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය නිදහස්ගම කල්යාණසිරි අපේ පඬිත හාමුදුරුවන්ට නිදුක් නිරෝගී භාවයේ දීර්ඝායු සම්පන්නියත් ඒ වගේම මෙබඳු සාසනික කටයුතු තවදුරටත් සිද්ධ කරගෙන යන්න මේ මහා මෙහෙවර සිද්ධ කරගෙන යන්න හැකියාව ශක්තිය ධෛර්ය වාසනාවත් උන්වහන්සේට ලැබේවා සැලසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න.